සුවපත් වේවා. ඕපාසක මහත්තයා අපි අද මොනවද කතා කරන්නේ? සන්වංශ අවසරයි. ඔව්. සනස මේ ලෝකේ මේ හැමතැනම සන කතා කරන්නේ බල සම්පන්නයි කියලා. බල සම්පන්නයි කියලා කියන්නේ මේ සමාජයේ තියෙන දෙයක්ද පුද්ගලයන් අතර තියෙන දෙයක්ද? පුද්ගලයන් අතර තියෙන දෙයක්. ඒතර පින්වත් සන්වංශ මොකද්ද මේ බල සම්පන්නයි කියන්නේ? ඊට අපිට තේරෙන විදිහට වටහලා දෙන්න සන්වංශ. හැම දිනාටම උතුම් තිරුවන් සරණයි. මේ ආන්නේ අපි දන්නවා අපි සමාජයේ ජීවත් වෙනකොට මේ බලය බල සම්පන්නකම ගැන කියන වචනේත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ කායික බලයනේ නේද? එතකොට පවුලේ ළමයි 5 දෙනෙක් ගත්තොත් අසවලා දුර්වලයි. මෙයාට නම් පොඩ්ඩක් අපතේ තියෙනවා නේද? ගමක් ගත්තොත් ඒ විදිහට කතා කරනවා කය මූලික කරගත්ත බල සම්පන්නකම. නගරයක් පළාතක් රටක් ගත්තොත් තියෙනවා. දැන් වර්තමානයේ අතීතයේ අපි දන්නවා අපේ රටේ දසමහයුදේ හිටියනේ කායික බලයක් ගැන කතා කරේ. හැබැයි ඒ අය සිල්වත් රහතන් වහන්සේලා දෙනමකුත් බාටපත් වුණා ඒ 10 දෙනාගෙන්. තේරපුත්තාබේ සාන්වහන්සේ ඒ වගේම ගෝඨයිම්බර සාන්වහන්සේලා දෙන්නම පිරිනොම් පෑවක් කියලා තමයි ඉතිහාස කතාවේ තියෙන්නේ. එතකොට ඒ අය ගැන කතා කරන්නේ කායික බලයක් ගැන විතරයි. හැබැයි උන්වහන්සේලාගේ ඒ කායික බලය කියලා කියන්නේ දානේ ආනිසංශයක් විදිහට කය හා බද්ධ දෙයක්. නේද? දැන් ජීවිතයක් ගත්තොත් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවානේ. සිතයි කයයි. එතකොට කායික බලය නමුත් දැන් මේ ප්‍රධාන වෙන්නේ ජීවිතයක් ගත්තොත් මේ කොටස් දෙකේ සිතනේ. එහෙමනම් සාමාන්‍ය ලෝකයා අතර කතා වෙන්නේ ප්‍රධාන වෙච්ච හිතේ බලය ගැන නෙවෙයි. අප්‍රධාන වෙච්ච කායික බලය. හැබැයි ප්‍රධාන වෙන්න ඕනේ මොකද්ද? එහෙනම් කයයි සිතයි නම් ජීවිතේ ප්‍රධාන කොටස් දෙක. ප්‍රධාන වෙන්නේ සිතනේ. එහෙනම් මේ බලය කායික බලයේද ප්‍රධාන වෙන්න ඕනේ මානසික බලයේද? මානසික බලය ප්‍රධානයි. නමුත් මේ ලෝකෙ හිම දෙයක් කතා කරන්නේ නෑ. ඒ මොකද නුවණැත්තන්ගේ තියෙන අඩුව නිසා. ප්‍රඥාවන්ත අයගේ මුනිවරුන්ගේ තියෙන අඩුව නිසා. නේද? දැන් වර්තමානයේ ගත්තොත් අද 2021 බක් පුන් පොහොය දවස. නේද? මේ වෙනකොට කොරෝනා වෛරසය මුල් කරගෙන බණහන්ට ධර්මයේ හැසිරෙන්න තියෙන බාධා වැඩි වෙලානේ. නේ? දැන් මේ වෙනකොට බලය සම්බන්ධ ගත්තොත් ජීවිතය ගැන සම්බන්ධයෙන් ගත්තොත් වර්තමානයේ දැන් මේ මොකද්ද අනපනත් නීති පණිවිඩ මේ ගමවල් වහන්නේ නගරවල් වහන්නේ පළාත් වහන්නේ රට වහන්නේ කයට මුල් තැන දීලාද සිතට මුල් තැන දීලාද කොරෝනා වර්ෂය කයට මුල් තැන. ඒ කියන්නේ කය ලෙඩ වෙලා කවුරු හරි මැරෙයි. නේ? එතකොට කය ලෙඩ වෙලා කවුරු හරි මැරෙයි කියන කාරණේට කයට ආරක්ෂාවක් පිණිස තමයි මේක කරන්නේ. කමක් නේ. හැබැයි හිත තමයි ප්‍රධාන. හිත ලෙඩ වෙනවා කියන කාරණේ ගැන වගක් නැහැ. දැන් කය ලෙඩ වෙලා කෙනෙක් මැරුණා කියන කාරණේ ජීවත් වෙලා මරණින් මත්තේ සතර අපාය යන්නේ නැහැ. තේරුණාද? කය ලෙඩවීම මුල් කරගෙන කෙනෙක් මැරුණොත් ඒ කාරණෙන් එයා දුගතිය යන්නේ. ජීවිතේ ප්‍රධාන වෙච්ච කරුණ මොකද්ද? සිතනේ. හැබැයි කායික ක්‍රියාවකට මුල් වෙන්නේ සිතනේ. එතකොට සිත මූලික රාග සහිතව, ලෝභ සහිතව, දේශ සහිතව, මෝහ සහිතව ගැටීම මුල් කරගෙන ඊර්ෂ්‍යාව, එකට එක කිරීම, පලි ගැනීම, ගුණමකුකම, බද්ධ වෛර, සටකපට, මායාදී යම් තාක් අකුසල්යන්ද මේවා සිතේ හටගන්න අසනීප. මේ අකුසල් මේ අසනීප. ඒවා හටගන්නේ කයේ නෙමෙයි. එහෙනම් සිතේ. එතකොට ඒ අසනීප වෙන හිත සුවපත් කරන්න මේ වර්තමානයේ මේ පිරිස් අතර සමාජයේ නගරේ පළාතේ රටේ ලෝකේ ප්‍රධානත්වය සිතේ ලෙඩවීම මුල්
සනීප කරගන්න ඕන කරන මූලික වැඩපිළිවෙළ ගැන කතා බස් වෙනවද? නෑනේ. හැබැයි කය යම් තාක් දුරට හරි නිරෝගී වෙලා තියෙනවා. හැබැයි හිත ලෝභයෙන් මේ අසනීප වෙලා යට වෙලා ඉන්න සිතක කෙනෙක් මැරෙනවා යම් මොහොතක. එයා මරණින් මත්තේ කොහේයිද? එක්ක නිරේ, එක්ක තිරිසන් ලෝකේ, කුපිරිත. එතකොට බලවත්ම අසනීපකම් එහෙනම් තියෙන්නේ කාය ඇසුරු කරගෙනද සිත ඇසුරු කරගෙන? සිත ඇසුරු කරගෙන. එහෙනම් ප්‍රධානත්වයේ දෙන්න ඕන නිරෝගී බව පිණිස කටයුතු කිරීමේදී කය ආරක්ෂා කරගන්නද සිත ආරක්ෂා කරගන්නද? සිත ආරක්ෂා කරගන්නනේ. එහෙම දෙයක් වෙනවද? නෑනේ. එතකොට කයයි සිතයි ජීවිතේ මේ කොටස් දෙක. එකල බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්, මුනිවරුන්ගේ ධර්මයෙන්, සත්පුරුෂයන්ගේ ධර්මයෙන්, පඬිත නුවණැති උතුමන්ගේ ධර්මයෙන් තමයි ලෝකේ සත්‍ය ප්‍රදාන වෙන්නේම සිතයි. සිතින් හිතලා තමයි යමක් කියන්නේ, කරන්නේ, හිතන්නේ. එතකොට ඒකට මුල් වෙන්නේ කායික ක්‍රියාවට හිත, වචනයේට හිත. එහෙමනම් ප්‍රධානයෙන් අපි රැක ගන්න ඕනේ මොකද්ද? සිත. එතකොට මේ සිත රැක ගන්න නේද බුදුරජාණන් වහන්සේ අපරිසුදු වෙන, අසනීප වෙන ස්වභාවයෙන් විස්තර කරලා සුවපත් වෙන, නිදහස් වෙන ධර්මයේ විදිහට, මාර්ගයේ විදිහට ධර්මයේ දේශනා කළේ. ඒ මොකද? කය ලෙඩ වෙනවමයි. නකුල පිතු මතකනේ නේද? ඔව්. කවුරු හරි බුදුරජාණන් වහන්සේ නකුල පිතු ඇවිල්ලා ආපු අවස්ථාවේ කියේ මොකද්ද? නකුල පිතු කවුරු හරි ඇසුරුසනක් තමන්ගේ කයේ නිරෝගී බව ගැන වර්ණනා කරනවා නම් මම නිරෝගී කියලා බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මේ ගෘහපතිය ඒක ඔහුගේ අඥානකමයි, නුවණ නැතිකමයි. ඒ කියන්නේ මේ කයේ ස්වභාවයේ ලෙඩ වෙන දෙයක්මයි, ලෙඩවීම උරුම කරගත්ත දෙයක් කියන අවබෝධ ඥාණයෙන් තොර වූ බවයි කියනවා. තේන්නනේ? ඉතින් ඒ නිසා එහෙමනම් වර්තමානයේ එකල තිබිච්ච කයට මුල් තැන දිවිච්ච ආගම තමයි නිගණ්ඨනාථගේ. ඔව්, ඇඳුමක් ඇඳගන්න, කෑම බීමක්වත් කාලා බීලා ඉන්න තරම්වත් වාසනා ගුණයක් තිබිච්ච නැති කෙනෙක්. ඒකට එයාගේ දර්ශනය මොකද්ද? එළවලුයි බතුයි පරමාවිහිංසාවාදය. ඊළඟට කාය දණ්ඩ තමයි ප්‍රධාන. මනෝ දණ්ඩේ ඇති වැදගත්කම නෑ. නේද? එහෙනම් ඒ මිත්‍යා සමාධි, ඒක සමාධිත්‍යීතු කතාවද මිත්‍යා දෘෂ්ටි කතාවද? මිත්‍යා දෘෂ්ටි කතාවනේ. දෘෂ්ටියටම උපද්දකයි එක්ක නිරේ කුතේසන් ලෝකේ. ඊළඟට ඊට අනුරූපව යමක් කීවොත් කෙරුවොත් හිතුවොත් එයින් රැස් වෙන කර්මය ගැන කවර කතාවද? ඒ කය ප්‍රධානයි කියලා කටයුතු කරපු අය නේ. එතකොට එහෙමනම් දන්නේම නෑ. කයට ප්‍රධානත්වයේ දීලා කටයුතු කරන දේව මිනිසුන් වැටිලා තියෙන්නේ නිගණ්ඨනාථ පුත්තගේ කාය දණ්ඩ තමයි බලවත් කියන ප්‍රධාන කියන ගණයට. මේ කියන්නේ ලෙඩ වෙන කායට බෙහෙත් කරගන්න එපා කියන එක නෙවෙයි. ලෙඩ වෙන ජීවිතේ ලෙඩ වෙනවමනේ. බෙහෙත් ගන්න ඕනේ. ඒක සීමාව හඳුනගෙන නේ. දැන් බොහෝ දෙනෙක් මෙලොවට ඉලක්කයේ පින්පව් ඇසුර අයින් කරලා හදාගෙන කටයුතු කරගෙන යනවා. හැබැයි ඒක සමහරට ඉෂ්ට වෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. නේද? ඔය අතරේ මේ මොකක් හරිලා මරුණොත් එයා සතර පා යනවා. පරලෝක ඉලක්කයක් තියෙන අය බොහොම අඩුයිනේ. නේද? එතකොට පරලෝක ඉලක්කයක් තියෙන අය තමයි සීනුවණික්කව සංවර වෙන්නේ. නේද? ඉතින් ඒ නිසා වර්තමානයේ සාමාන්‍ය දේව මිනිසුන් කල්පනා කරන විදිහට නෙමෙයි බුදුරජාණන් වහන්සේ නැමැති මහා ප්‍රඥාවන්ත උත්තමයන් වහන්සේගේ සරණ ගියේ, ඒ ධර්මයේ සරණ ගිය, ඒ ශ්‍රාවක සංඝයා සරණ ගියපු අය කල්පනා කරන්න ඕනේ. සාමාන්‍ය ලෝකයා එකම රටාවට නිත්‍ය සුඛ ආත්ම සුභ කියන සංඥා විපල්ලාසයට. හැබැයි බුදුරජාණන් වහන්සේගේ නුවණැති දේ මිනිසුන් සිවණ පිරිසිතන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ ලෝකීය විදිහට තමයි ලෝකය කියන්නේ. ඉතින් මේකෙදි අපි තේරුම් ගන්න ඕනේ මෝහින් මෝහයටපත් වෙලා මුලායින් මුලාවටපත් වෙච්ච සංසාරයට වැටිච්ච සත්වයන් තමයි ඉන්නේ. විතර කටුවක් අස්සේ ඉන්න සත්වයාගේ සිතුම් පැතුම් එළිය ගැන තියෙනවා හරිද? අන්න ඒ වගේ. අවිද්‍යාව සහගතව තෘෂ්ණාවෙන් බැඳිලා ගිහිල්ලා පේන ඇහෙන ආග්‍රහණයේ රස පහස අරමුණු මුල් කරගෙන යමක්
කරන කියන හිතන රටාව තුළ සත්‍යයක් නම් ඇති බව නෑ. අසත්‍යමයි තියෙන්නේ. සත්‍ය මොකද්ද? අනිත්‍ය දුක අනාත්ම ස්වභාවය. අසත්‍ය නිත්‍ය සුඛ ආත්ම සුභ. නේද? ඔව්. අදත් කඩේ ඇවිල්ලා නේ. ඔව්. ඉතින් ඒ නිසා හිනම් ඔයා දුරින් ඉන්න. මෙයාලා ඉතින් කොහොම හරි එනවා සීතලද නේද? ඒ නිසා වර්තමානෙත් එක අපි කල්පනා කරලා බලනකොට මේ ධර්මයේ තියෙන නුවණැත්තන් සඳහායි. සමහරක් කියනවා දැන් ආණ්ඩු කරන කට්ටිය ගත්තොත්, දේශපාලඥයන් ගත්තොත්, සමාජයේ පිරිසට නායකත්වයේ දෙන පිරිස ගත්තොත්, කායිකව ඇතිවෙන පහසුකම පිණිස කටයුතු කරන්න තමයි බොහෝ දෙනෙක් ඉදිරිපත් වෙලා ඉන්නේ. දැන් දේශපාලඥයන් කරන්නේ ඒකනේ. හැබැයි ප්‍රධාන වෙච්ච මානසික සුවය අසනීපකම් දුරු කරගන්න අනුශාසනා කරන්න කෙනෙක් නෑ. ප්‍රධාන. එහෙම එකක් තියෙනවනේ. ඒක පවරලා ඉන්නවා සංඝයායි කොටස කියලා. නේද? ඉතින් වර්තමානයේ වෙනකොට බහුතරයක් මේ පැවිද්ද ප්‍රශංසා කරන්නේ නෑනේ. නින්දා ලබනවනේ. මොකද වර්තමානයේ ශ්‍රාවකයයි කියා ගන්නා පැවිද්දන් අතර ඉන්න බහුතරයක් ශාසනික ප්‍රමාදීව කාමයට යට වෙලා කාමභෝගී ජීවිතයට හුරු වෙච්ච රටාවක් තුල ගත කිරීමක් තියෙනවනේ. ඒත් එක්ක සබ්බ දුක්ඛ නිස්සරණ කියලා පැවිදි වෙලා ඒ නිස්සරණ කියන කාල නිරස් කරන මට්ටමට කර්මයපත් වෙලා තියෙනවනේ. නේද? ඒ නිසා ප්‍රමාදීව වාසය කරනවා. ප්‍රමාදීව වාසය කරන නිසා ශාසනික සාරය ලැබුව අය දකින්න පුළුවන්කම හරි අඩුයි. ඒ තමයි මාර්ගඵල අවබෝධයේ නීවරණ යටපත් වීම, නීවරණ ප්‍රහාණය වීම, සංයෝජන ප්‍රහාණය වීම. ඒ බඳු උතුමන් අඩු නිසා ඒ අයගේ ඇසුරෙන් මේ සිත සුවපත් කරන ධර්මය දෙවි මිනිසුන්ට ඇහෙන්න තියෙන ඉඩකඩ අඩුයිනේ. දැන් වර්තමානයේ අපි දැන් කවුරු අපිට දකින්න ලැබෙන මාධ්‍යයෙහිම අර මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා සමචිත්ත පරයය දේශනාවත් එක්ක දෙවියන්ට ආරාධනා කරන්න කියවනේ සමන්තා චක්කවාලේසු කියලා. නේද? ඒක දැන් තාම පුරුද්දක් විදිහට කරගෙන යනවානේ. එදා මාර්ගඵලලාභී අය තමයි ඒක කළේ. ධර්ම විනය තුල සැබෑම සජීවී චරිත. සත්‍ය තුලටපත් වෙච්ච සත්‍ය අවබෝධ කරපු අය තමයි මේ සත්‍ය කියා දීමේදී ශ්‍රවණය කරන්න නුවණැති දෙවි මිනිසුන්ට ආරාධනා කළේ. දෙවියන්ට බමුණට. අද මාධ්‍ය තුල ඒක නිකන් සාමාන්‍ය සිරිතක් බවට පත් වෙලා ප්‍රමාදීව වාසය කරන්නේ. මාධ්‍ය තුලත් අපිට දකින්න ලැබෙනවා ධර්මයට කලින් සමන්තා චක්කවාලේසු අත්‍රා සමස්ත චක්කවාටි දසදහසක් ලෝක ධාතුන් වාසය කරන අත්‍රා ගච්ඡන්තු දේවතා අතරක් නැතුව සිටින සියලු දෙව් බඹුන් සද්ධම්ම මුනි රාජස්ස මුනි රජාණන් වහන්සේ දේශනා කරපු රාග විනය, දේශ විනය, මෝහ විනය ප්‍රහාණය කරන ඒ මුනි සී සද්ධර්මයේ ශ්‍රවණය කරන්ට මේ කාලයයි කියලා කියනවා. හැබැයි ප්‍රමාදීව වාසය කරමින් සමහරවිට සමන්ට සීලීන් චෝදනා. එතකොට සමාධියක් ගැන ප්‍රශංසා කරන්න දෙයක් නෑ. ප්‍රඥාවක් ගැන මේ ප්‍රශංසා කරන්න දෙයක් නෑ. ඊට පස්සේ ඥානයක් ගැන ප්‍රශංසා කරන්න දෙයක් නෑ. විමුක්තියක් ගැන ප්‍රශංසා කරන්න දෙයක් නෑ. එතකොට යා ප්‍රමාදීද අප්‍රමාදීද? ප්‍රමාදීනේ. එතකොට ප්‍රමාදීව ජීවිතේ පුරාවට ශාසනයේ ශ්‍රාවකයන් විදියට නිඳා ලැබමින් සත්පුරුෂයන්ගෙන් මාර්ග මේ සියලු නුවණැති දෙවිබඹුන්ට ආරාධනා කරනවා ගිහිල්ලා සමන්තා චක්කවාලේසු බණහන්ටින්ටලු අතරක් නැතුව ඉන්න සියලු දෙවිබඹුන් කාගේ ධර්මයේද මුනි රජාණන් වහන්සේගේ නියානිකං සුදේසිතන් නිවනට පමණ සුභාසිත වූ ශ්‍රී සද්ධර්මයේ ස්වාක්ඛාත සන්දිඨික අකාලික ඊපාසිකෝපනායක පච්චත්තා වේදිතබ්බෝ විඤ්ඤෝයි කියන ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්ට ඉන්න කියනවා. වඩින්ට පැමිණෙන්න කියලා කියනවා. එයිද? වර්තමානයේ නුවණ තියෙන සිහිනුවන අයවත් ඒ වගේ බණහඬ යනවද? දැන් අද ඕන්න බණහන අය ආණ්ඩ යන තැන අද තවුතිසාවේ පුන්පොව දවසේ සුද්ධා වාසී අනාගාමි බඹලෝ වාසී කරන සනන් කුමාර බ්‍රහ්මරාජ අපේ උපාසක මහත්තයා තවුතිසාවේ සුධර්මා දීවි සභාවට පැමිණෙනවා.
දෙවරුන්ට බවන කියන්න. එතකොට එයාට කියන්න බෑද සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං කියලා කියන්නේ එයා සුදුසු නැද්ද? ඒ මොකද සාසනික සාරය ලැබූ උපාසක මහත්තයෙක් නේද? තමා තුළින් උපදවාගත් ශ්‍රාවකෙක් විදිහට කටයුතු කරලා ලැබු දෙයක් තියෙනවා. එතකොට ඒක කියා දෙන්න සුදුසුයි. නේද? දැන් සාමාවතී වරකම් කර කර ඉඳලා කල්යාණ මිත්‍ර ඇසුරේ ධර්මය අහලා සෝවාන් වුණා. සතර පාදුකින් නිදහස් වුණා. ඊට පස්සේ ඒ ධර්මය කියා දුන්නේ සාමාවතී කුජුත්තරානේ. මේ කුජුත්තරා තමයි සාමාවතී නෙමෙයි කුජුත්තරා තමයි වරකම් කරගෙන ඉඳලා කල්යාණ මිත්‍ර ඇසුරේ ධර්මය අහලා මාර්ගඵල ලැබී. එතකොට කුජුත්තරා තමයි තමන්ගේ අගබිස වෙච්ච සාමාවතී ඇතුළු බිසවරු 500 දෙනාට අවබෝධ කරගත් ධර්මයේ ඒ විදිහටම කියා දීමෙන් අහපු පිරිස නුවණින් යුක්තව විමසලා ඒ සියලු දෙනා මාර්ගඵල ලැබේ. එහෙනම් ශාසනීය අප්‍රමාදී භික්ෂූන් ගිහි පැවිදි අයගේ ධර්ම කතාව තමයි අහන්ත සුදුසු. නේද? හිස් නෑනේ. ඒ අය ඇත්තටම සුදුසුයි ධර්මී කියන්න කලින් සමන්තා චක්කවාලේසු සමස්ත චක්කවාටේ සක්වල ඉන්න අත්‍රා ගච්ඡන්තු දේවතා අතරක් නැති වෙන්නේ දේව බමුණු සද්ධම්ම මුනි රාජස්ස. ඔව් මුනි කියන්නේ රහතන් වහන්සේට. ඔව් වඩ රහතන් වහන්සේලා අතර අග්‍රවෙනි කවුද? දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන චතුරාර්ය සත්‍ය ගුරු උපදේශ නැති කරගෙන ප්‍රහාණය කරලා ලෞතර සම්මා සම්බුදු බවට පත් වූ අපේ සුගතයන් වහන්සේ බුදුරයන් වහන්සේ තමයි මුනි අතර අග්‍ර. මුනි රාජස්ස රජුන් අතර අග්‍ර ධර්ම රාජානන් වහන්සේ සද්ධම්ම මුනි සුනන්තෝ සග්ග මුක්ඛදං මේ ධර්මයේ ශ්‍රවණය කරන්ඩ ස්වර්ග සැප සලසන නිවන පමුණ පැමිණිත්වා කියන්නේ. ඒ අයගේ කියන්නේ සුදුසු නැද්ද? සුදුසුනේ. ඔය හිටපොයි. නේ. ඔයිට වැඩි කඩි ඇතුලේ ඉන්නවා. නේද? ලෝභය, දේශය, මෝහය, ගැටීම, පලි ගැනීම, කෙලෙස්. නේද? මෙයා කැඩි මොකක්ද ඕකනම් කඩියා. නේද? හැබැයි ඕක කැඩුවත් මේ කෑවට මැරෙන්නේ නැහනේ. දුගතිය යන්නේ නැහැ මැරුණා. ඒ වුණාට ලෝභය නැමැති කඩිය කෑවොත් දේශය නැමැති කඩිය කෑවොත් හිතේ මෝහය මුලාව අවිද්‍යාව නැමැති කඩිය හිතේ කෑවොත් දුගතිය යනවා නේ. එහෙනම් අපිට වැදගත් වෙන්නේ කයට කන කඩියගෙන් ආරක්ෂා වීම නෙමෙයි. හිත කන කඩියකින් එතන එක කඩිය නෙමෙයි කඩි ගුලක් පරිස්සමෙන් ආන්ගේ ධර්මයෙන් තමයි අපිට වැදගත් වෙන්නේ. එහෙනම් මේක කාටවත් මේ නිന്ദාපාස කරන දෙයක් සත්‍යනේ. අපි සත්‍යෙට ඉන්න ඕනේ නේ. මේ කාරණේ තේරුම් ගන්න ඕනේ. ශ්‍රද්ධාවන්තය විදියට සීනුවණින් සතරාගතියෙන් තොරව ධර්ම විනී බහ බලමින් නිහතමානී ස්වාධීන නිදහස් මනසකින් නැත්තම් ගැටෙනවනේ නේද? එතකොට ගැටින්නේ බාලයාද පඬිතයාද? බාල කෙනා. ඥානවන්ත කෙනාද අඥානවන්ත කෙනාද? එහෙමනම් බාල භවයේ ඉඳගෙන අඥාන භවයේ ඉඳගෙන ලෝකේ සත්‍ය වූ ධර්මයට ගැටුණොත් එයා ගැටෙන්නේ බුදුරජාන් වහන්සේත් එක්කනේ. ධර්මයත් එක්කනේ. සංඝයත් එක්කනේ. ඒක රැස්වෙන කර්මයෙන් එයා දුගතියට යවයිද සුගතියට යවයිද? දුගතියට යන්න සිද්ධ වෙනවා. ඒ නිසා එහෙනම් නුවණැත්තන් විදිහට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල අකුසල් හඳුනාගෙන අකුසල් වලකින්ට තමයි දක්ෂ වෙන්න ඕනේ. සබ්බපාපස්සා කරනවා. කුසල් හඳුනාගෙන කුසලයේ ආනිසංසගන්න කල්පනා කරලා කුසල් වඩන්න ඕනේ. නුවණැත්තන්ගේ ලැසන. කොතෙක්ද සචිත්ත පරියෝදපන. අසනීපයක් වෙච්ච ලෝභය, රාග, දේශ, මොහ ආදී සියලු අකුසල් හිතේ ප්‍රහාණය වෙන තුරු ඊතම් බුද්ධාන ශාසනය. එතකොට ඒ අවබෝධයේ පිණිස දේශනා කරපු බුදුරජාණන් වහන්සේ ධර්මයන් අතර තවත් ධර්මයක්. මොකක්ද ඇවි බලය. නේ? ඔන්න බලය. බුදුරජාණන් වහන්සේ වදාලා එනම් බලය තියෙනුනේ මේ ලෝකේනේ. අපි සමේ ජීවත් වෙනවා. බල සූත්‍රයේ අංගුත්තර නිකායේ 5 වෙනි කොටසේ 8ක නිපාත 1-3 ගහපති වර්ගයේ. බල සූත්‍රයේ 8:1-3-4. මේ දේශනාව බුදුරජාණන් වහන්සේ වදාළේ සවැත් නුවර ජේතවනාරාමේදී. බුදුරජාණන් වහන්සේ වදාළන පින්වත් මහණෙනි මේ ලෝකේ මේ බල 8ක් තියෙනවා. බල කීයක්ද?
8ක්. එහෙනම් බලයේ තියෙන පිරිස අතරනේ. නේද? බලයේ තියෙන කායික බලයේ තියෙන දකින්න පුළුවන් කොහෙන්ද? පිරිස අතරනේ. එතකොට මානසික බල දකින්න තියෙන්නේ පිරිස අතර. දැන් ඉරක් තියෙනවා කියලා දකින්න පුළුවන් අපිට සංඥාව මොකද්ද? ආලෝකිනේ. නේද? ආලෝකිනේ. අන්න ඒ වගේ. එනම් බලයක් ලෝකේ බලය කියන කාරණේ ගැන කතා කරන්න නම් පිරිසක් ඉන්න ඕනනේ. දෙයක් තියෙන්න ඕනේ. අන්න ඒක තමයි. පින්වත් මහණෙනි මේ ලෝකේ බල 8ක් තියෙනවා. කීයද? බල 8යි. බල 8යි. ඒ 8 මොකක්ද? ඔන්න බුදුරජාණන් වහන්සේ අහපු ක්‍රමේ. මහණෙනි මේ ලෝකේ බල 8ක් තියෙනවා. ඊට පස්සේ දැන් කවුරුවත් අහන්නේ නැහනේ. භාග්‍යතුන් වහන්සේ මොකන්ද කියලා අහන්නේ නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහන්න නැතු වුණාට ඒ බල 8 මොකද්ද කියලා සංඝ පිරිසෙන් අහනවා. එතකොට ආහන මේ සංඝයාට හිතෙනවා මොකද්ද බල 8 කියලා අහන්න අවශ්‍යතාවය ඇති වෙනවා. අන්න එතකොට තමයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ කියා දෙන්නේ. දැන් මේක දේශනා පුරාවට තියෙනව නේද? මේක ගත්තොත් පින්වත් මහණෙනි මේ ලෝකේ බල 8ක් තියෙනවා. එහෙමද කියලා අතාරින්නේ නැහැ. ඒ කවර 8ක්ද යත්? ඒ මොනවද කියලා ඊට පස්සේ අහන අයට අවශ්‍යතාවය ඇති වෙනවා. ඉල්ලගෙන ආවොත් තමයි කෙනෙක් දෙන්නේ. ඉගෙන ගන්න ආවොත් තමයි උගන්වන්නේ. බඩුවක් ගන්න ආවොත් තමයි නේද? ආන්නේ මේකක් නේ. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ වදාලා මේ ලෝකේ දැන් අපි ජීවත් වෙනකොට එන සමාජයේ බලය තියෙන පිරිස ගත්තොත් පුංචි ළමයි ඉන්නවා. නේ? ඊට පස්සේ ස්ත්‍රී පුරුෂයන් ඉන්නවා. ඊට පස්සේ හොරු ඉන්නවා. ඒ වගේම රජවරු ඉන්නවා. අඥාන අය ඉන්නවා. නේද? ඊළඟට බහුශ්‍රත ඥානවන්ත අය ඉන්නවා. ඒ වගේම බහුශ්‍රත අය ඉන්නවා. බහුශ්‍රත නැති අය ඉන්නවා. එහෙම එකක් මේ ලෝකේ තියෙනවනේ. ඒ නිසා ඒ පිරිස මුල් කරගෙන තමයි බුදුරජාන් වහන්සේ මේ බලය මොකක්ද කියලා ඒ පිරිස් අතර තියෙනවා විස්තර කරන්නේ. මොකද මුල ඉඳන්ම ගියේ නැත්තම් ලෝකෙට තේරෙන්නේ නේද? දැන් කාගෙන් හරි මේ කාරණේ ගැන අහුවොත් මේ ලෝකේ බල කීයක් තියෙනවද කියලා හරියට උත්තර දෙන්න පුළුවන්ද? බෑනේ. ඒක ගැන අවබෝධ නොකළ කෙනෙකුට දෙන්න බෑ. හැබැයි බුදුරජාන් වහන්සේට එහෙම නොදෙන්න බැරිකම සියල්ල දැනගෙන දැකගෙන අවබෝධ කර ගැනීමත් එක්ක තමයි සම්මා සම්බුදු බවට පත් උනේ. ඒක මේ කාගේවත් තනතුරු තාන්න මාන්න පදක්කම නෙමෙයි. ඒ තමයි කියනවා පින්වත් මහණෙනි මේ ලෝකේ පුංචි ළමයි ඉන්නවනේ සිඟිති අය. එයාලගේ ජීවිතේ තමන්ගේ ජීවිතේට ඕමනා කරන දේවල් ලබා ගන්න බලය කරගෙන ඉන්නේ මොකද්ද? ළමයි තමන්ට ඕමනා දේවල් ලබා ගන්න දෙමව්පියන්ගෙන් මොකක් පාවිච්චි කරලාද? බුදුරජාණන් වහන්සේ වදාලා සිඟිත්තු හැඬීම බලය කොටගෙන ඇත්තේ. ඉල්ලුවා දුන්නේ නැත්තම් මොකද කරන්නේ? අඬනවා. ඊට පස්සේ පාවිච්චි කරන්නේ එතන මෙයාගේ බලය විදිහට මොකද්ද? හැඬලා. අඬලා තමයි ඉල්ලන්නේ. එතකොට මොකද කරන්නේ? තාත්තා කර අනේ මේ ළමයා අඬනවා දෙන්න කියනවා. අරගෙන ඔබ දෙන්න කියනවා. නේද? ඊට පස්සේ සමහර විට අම්මා කියනවා නෑ නෑ ඔහොම ඕනේ නෑ ළමයි අඬනවා මිස සින්දු කියන්න බෑ. ඔව් ඔහොම තමයි කියනවා. නේද? ළමයි ගොඩාක් අඬනකොට සංවේදී වෙන්නේ අම්මද තාත්තද? තාත්තා. මොකද අම්මා සංවේදී වෙන්නේ නැත්තේ? හුරු වෙලා. නේද? ඔව් ළමයා ගොඩාක් අඬනකොට තාත්තා බැරිම තැන මොකද කියන්නේ? ওই දරුවා අඬනවා උඩ බලන්නකෝ පොඩි එකා අඬලා මොකක් හරි වෙයි. ඊට පස්සේ අම්මා මොකද කියන්නේ? දැන් පළවෙනි දරුවා දෙවෙනි තුන්වෙනි වනකොට අම්මා ගොඩක් ඕකෙන් පැදම් වෙලා ඉන්නේ. hina වෙනවා. ඔයා බය වෙනවද? ළමයි අඬලා මැරෙයි කියලා. මැරෙන්නේ මෙයා සින්දු මේ අඬන්නේ නැතුව සින්දු කියන්නේ ඔය පොඩ්ඩක් අඬපුවායි උගුරත් ඇදෙද්ද කියලා එහෙම කියනවා. හැබැයි ඒ ළමයා තමන්ගේ එතකොට ඒ අවශ්‍යතාවය කරගන්නේ යා බලයක් විදිහට මොකක් මුල් කරලා? අඬලා තමයි ජයගන්නේ අන්න වචනේ. එතකොට තමන්ගේ දේ කරගන්න ඕන විදිහට යා බලයක් විදිහට පාවිච්චි කරන්නේ හැඬීම. බුදුරජාණන් වහන්සේ වදාලා මේ පොඩි ළමයි සිඟිත්තෝ ඇයි පොඩි අයට මුකුත් කරගන්න බෑනේ. පුංචි වයසේ දෙමව්පියෝ දුර්වලකමක් විදිහට දරුවන්ට ආදරේ.
ඒ ආදරයත් එක්ක තමයි අර ඇඳීම පාවිච්චි කරලා අනිවාර්යෙන් දෙනවන්නේ අර පුළුවන් තැනට තියෙන දේෙන් එයා බලය පාවිච්චි කරනවා. නේද? එතකොට එහෙනම් බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝකේ බලය තියෙන තැනක් කතා බහ කරන අය මොකද්ද? සිඟිති අය අතර බලයක් තියෙනවා. ඒ බලය මොකද්ද? ඒ අය පාවිච්චි කරන්නේ පුංචි ළමයි හැඬීම තමයි බලය කරගෙන ඉන්නේ. ආයුධය කරගෙන ඉන්නේ. තේරුණා නේද? ඔව් වඳුරුකුත් තියෙනවා බණහන්ට. ඔව් එහෙනම් පළවෙනි එක තමයි මේ ලෝකේ තියෙන පළවෙනි බලය සිඟිත්තෝ අඬලා තමයි අඬීම බලය කරගෙන තමයි Tamanට උමනා දේවල් ලබා ගන්න. ඊට පස්සේ ඊළඟට මේ ලෝකේ බුදුරජාන් වහන්සේ වදාලා ඊළඟට ඉන්නව වර්ගයක්. ස්ත්‍රීහු. ස්ත්‍රී කියන්නේ කාන්තාව. කාන්තාව කියන්නේ මාගම. තේන්න නේද? ඔව්. ඇතුවත් බැරි, නැතුවත් බැරි නේද? එහෙම කියනවනේ. ඔව්. මෑලා නැත්තම් අනේ මේ ලෝකෙ කොච්චර සුන්දරයිද කියලා පිරිමියයි කියනවා. නේද? ඊට පස්සේ අම්මලා කාන්තාව මොකද කියන්නේ? අපි නැත්තම් තමුසෙල කාලත් ඉවරයි කියලා එහෙම කියනවනේ. එහෙම කියනව නේද? ඔව්. එතකොට ඉන්නේ ස්ත්‍රී පුරුෂ විතරනේ. නැත්නම් ලෝකයක් නෑනේ. ඔව්. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ දෙවෙනි බලය මේ ලෝකේ ස්ත්‍රීන් ඉන්නවා කාන්තාවන් සමස්ත. ඒ ස්ත්‍රීහු බලය කරගෙන ඉන්නේ තමන්ගේ ජීවිතේ ක්‍රෝධය කියන. එයාලගේ ජීවිතේ බල සම්පන්නම ආයුධය විදිහට පාවිච්චි කරන්නේ මොකද්ද? ක්‍රෝධය. කොහොමද කාන්තාවන්ගේ පඨම ဒ ුතිය කන්න සූත්‍රවල තියෙන්නේ කෝධ බහුලයි. ඔව් උපමා කරලා තියෙන්නේ කොහොම කාටද? කලු නයාට. ඔව් උග්‍ර විස ගෝර විස කලු නයාට. වහා කිපෙන සුළු දෙදිව් දැන් කියන එක නෙමෙයි ඊළඟ මොහොතේ කියන්නේ. ඊළඟ කියන මොහොතේ ඊළඟ මොහොතේ කියන්නේ. මුල කියන එක මැද කියන්නේ. මැද කියන එක අග කියන්නේ. අග කියන එක මුල කියන්නේ. දෙදිව් එක වචනයක් නෑ. වහා කිපෙන සුළු උග්‍ර විස ගෝර විස ඇති කලු නයාට තමයි උපමා කරලා තියෙන්නේ. ඉස්ත්‍රීගේ ඒ උපති ස්වභාවය. සංසාරේ බොහෝ කාලයක් දේශයට ගරු කරලා දේශයට යට වෙච්ච සිතින් වාසය කිරීමේ ආදීනය. දේශ බහුලය මේ විදිහට යනකොට අවසානයේ ස්ත්‍රියක් වෙනවනේ. අන්තිමේදී මොකද වෙන්නේ? දැන් සර්පයාගේ විස තියෙන්නේ කොහෙද? දලවලනේ. අන්න ඒ වගේ දේශයට බහුලව දේශයට කටයුතු කරපු අය සසරේ යනකොට තම තමන්ගේ සිතින් කයෙන් වචනෙන් වෙන දෝසත් එක්ක ස්ත්‍රියක් වුණොත් එයා ඒ ස්ත්‍රී ස්වභාවයට පත් වෙන්න කාරණයක් වෙනවා. දේශයට යට වෙච්ච සිතින් බොහෝ කාලයක් වාසය කිරීම. එයින් රැස්වෙන කර්මය. තේන්නනේ? එහෙමනම් ඒ ස්ත්‍රීන්ගේ අන්නේ උපතින් ආපු ක්‍රෝධයේ බලය කරගෙන තමයි ඉන්නේ. ක්‍රෝධය පාවිච්චි කරලා තමයි යම එයා කරගන්න බලන්නේ. බලය ගොඩනගා ගන්න හදන්නේ. එහෙනම් ස්ත්‍රීගේ බලය මොකද්ද? ක්‍රෝධය. අධ්‍යාපනය නෙමෙයි. රූපකාය නෙමෙයි. මිහිරි කඩහඬ නෙමෙයි. ලස්සන ඇඟපසක කොණ්ඩේ දිග දැන් නෑනේ දැන්. පංච කල්යාණේ නෙවෙයි බලය. නේද? ලෝකේ ඒකට ජාති කුල මලාගම් ભેද නෑ. නේද? ජාති කුල මලාගම් ભેද උපතින් කෙනෙකුට ලැබෙන කර්මාරූපවනේ. නේද? එතකොට එහෙනම් ස්ත්‍රීගේ බලයේ විදිහට ස්ත්‍රී අධිපති කරගෙන ඉන්නේ මොකද්ද? ක්‍රෝධය. එහෙනම් නෝනති කාන්තාවන් ක්‍රෝධයට නම් යටවිය නොයුතුය. නේද? ක්‍රෝධය ආදීනව පස්පව් දස අකුසල් මෙලෝ පරලෝ තියුණු කටුක අමීරිය අපසන දුක්. නේද? එනිසා නෝනති පින්වත් කාන්තාවන් ක්‍රෝධයට තමන්ට දෙලොවම දුක උපද්දන ක්‍රෝධයට යට වූ සිටි නේමි වාසය කරන්න ඕනේ. ක්‍රෝධය නැති වෙයි ප්‍රහාණය වෙන මගෙන්. ඒ තමයි මෛත්‍රිය. නේද? මේ සිත වඩනකොට හරියන්නේ. ඊළඟට තව පිරිසක් අතර තියෙන බලයක්. මේ ලෝකේ හොරු ඉන්නවනේ. ඔන්න ඊළඟට බලය තියෙන තැන. සොරු අතර බලයක් තියෙනවා. ඒ සොරුන්ගේ බලය තමයි කියනවා ආයුධ. ආයුධ පාවිච්චි කරලා තමයි කියන බලය පාවිච්චි කරන්නේ. ඒක නම් පැහැදිලිනේ. නැත්තම් හොරුන්ට පුළුවන් ද මේ මිනිස්සු අතරට ගිහිල්ලා හොරකම් කරන්න? බෑනේ. ඒක මේ වගේ. දැන් අපි දන්නවා සිව්පාවන් අතර සත්තුන්ට ගොඩාක් බිය උපද්දවන්නේ කවුද? සිංහයානේ.
ව්‍යාග්‍රයා, කොටි නේද? චීතා එහෙම ඉන්නවනේ. එතකොට සර්පයාගේ වගේ දලවල විසද මෙයාගේ පොඩි විසක් තියෙනවා. එහෙම එකක් නැහැ. එතකොට අලි ඇත්ත පවා මේ සිංහයා මරන්නේ මොකක් පාවිච්චි කරලාද? දතුයි නියයි පාවිච්චි කරලා. එතකොට දත් ටිකයි නියපොතුයි කැපුවොත් සිංහයාට බලයක් තියෙනවද? හඬක් තියෙනවනේ. ඔව්. තියෙනවද? නෑනේ. දත් දෙකයි දත් ටිකයි නියපොතුයි කැපුවොත් බලයක් තියෙනවද සිංහයාට? ඈ? බලයක් නෑ. එහෙනම් ඒ ටිකත් එක්ක සිංහයාගේ බලය තියෙනවා. අනිවාර්ය සුරුන්ගේ බලය බලය විදිහට පාවිච්චි බලයක් විදිහට සුරුන්ගේ බලය තියෙන්නේ මොකක් මුල් කරගෙන? ඔවුන්ගේ තුල ඔවුන් ළඟ තබාගෙන ඉන්න පාවිච්චි කරන ආයුධ. ආයුධ නැත්තම් හොරුන්ට බලයක් පවත්වන්න දෙයක් නැහැ. එහෙනම් තුන්වෙනි කාරණේ තමයි මේ ලෝකේ බලයේ තියෙන තැන සුරු අතර. සුරුන්ට බලයක් වෙන්නේ උන් ළඟ තියෙන ආයුධය. ඊළඟේ තමයි මේ ලෝකේ ඉන්නවා රජවරු. රජවරු ඉන්නවනේ. දැන් ප්‍රාදේශීය මට්ටමින් ගත්තොත් එදා සිටුවරු නේද? මැති ඇමතිවරු රජවරු හිටියන්නේ. එතකොට අපි දන්නවා දැන් සක්විති රජ කෙනෙක් පහළ වුණොත් සක්විති රජතුමා තමයි මේ මහා පෘථිවියේ එකම රජුරුව. අනිත් අය ඔක්කොම සාමන්ත රජවරු. එතකොට යස ඉසුරින් බලවත්ම කෙනා කවුද? සක්විති රජතුමා. ඒක පුණ්‍ය විපාකයක්. ආන්න ඒ වගේ රජවරු අතරත් මේ බලය තියෙනවා. රජවරු ඉසුරුමත් බව බලය කොටගෙන ඇත්තේ කියන්නේ භෝග සම්පත්තිය. ධන දාන්නේ රජෙක් දුප්පත් නම් එයාට බලයක් තියෙනවද? ඈ ඒක දන්නේ නැහැ. වර්තමානයේ මේ දැන් අපිට ආරංචි වෙනවා මිනිස්සු අතර කතාවක් තියෙනවා. බොහෝම ණය තුරුස් වෙලා ඉඩ කඩම් විකුණලා දේශපාලනයට යනවා. ගිහිල්ලා අවුරුදු 5යි ජීවිත කාලයටම හම්බ කරගෙන තමයි ඡන්දෙන් ආපහු ගෙදර එන්නේ කියලා මිනිස්සු අතර කතාවක් තියෙනවා. ඒ අතරේ හොරෙන් නිදන් ගන්නවලු නේද? රජුරවන්ට අයිති කියලා. ඊට පස්සේ ඒත් එක්කත් බලය පාවිච්චි කරලා හම්බ කරගෙන අන්තිමේදී මොකද වෙන්නේ? රජෙක් විදිහට Tamanට බලය පවත්වන්න ඕන කරන පරිසරය හදා ගන්නවා. නේද? එහෙනම් රජ කෙනෙකුට හැබැයි මතක තියාගන්න ඕන කාරණා නිදානව කියලා කියන්නේ එකල ධනවත් අය තැන්පත් කරපු අය. එයාලා ධර්මයේ හැසිරෙච්ච අය ධර්මානු මේ සුගතිය ඉන්නවා. හැබැයි හැසිරෙච්ච නැති ආසාවෙන් මැරිච්ච අය බහිර වෙලා ඉන්නවා. ඒ අයට බලය පාවිච්චි කරලා වර්තමානයේ ප්‍රභු දේශපාලනඥ පින්වතුන් කවුරු හරි වේවා බලයක් පාවිච්චි කරලා අනවින්න කොඩවින්න හදිගුණියම් කරලා ගන්න පුළුවන්. නේ? හැබැයි කවදා හරි එතනින් එයාගේ නිදහස් වෙන අවසක් තියෙනවා. නිදහස් වෙච්ච ගමන් අනිවාර්යයෙන්ම ඒ ගත්ත අයට ප්‍රශ්නයක්. ඔව් දැන් අපි දන්නේ කරුණ ඕන තරම් තියෙනවා. සමහර විට නිදන් ගන්න අය ගෙදර තට්ටු පිටින් ගෙවල් ගහලා තියෙනවා. ව්‍යාපාර තියෙනවා. ඒ වුණාට තමන්ගේ ගෙදර පොළොවේ යට වෙනම කාමරයක් තියෙනවා. ඇඳක් නැහැ. තියෙන්නේ සිමෙන්තියෙන් බැඳපු බිමක් එක මේ බිමක් බැම්මක්. ඒකේ තමයි නිදාගන්නේ. ඒකේ තමයි නිදාගන්නේ. මේසයක් පුටුවක් මේ ඇඳකවත් නිදාගන්න දෙන්නේ නැහැ අර අමනුෂ්‍යෝ. බය කරනවා තෝ මරනවා කියනවා. ඊට පස්සේ දුර්වල අවස්ථාව ලැබිච්ච අවස්ථාවේ අන්තිම මොහොත වෙනකොට මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම මරනවා. දැන් අපි දාන්න සිද්ධ තියෙනවා. සමහර අය නිදන් ගන්නවා. බලය පාවිච්චි කරලා අන වෙන කොඩි විනාඩි. සමහර විට ඒකේ ඉන්නේ ආරක්ෂා බාහිරව අර හිර කරලා ඒ වලටම දාලා වහනවා. දැන් අපි දාන්න සිද්ධ තියෙනවා. හැබැයි කවදා හරි නිදහස් වෙනවනේ. ඔව් දැන් සමහර කෙනා ගොඩ ආපු දවසට ඒ අය කියනවා පවුල් පිටින් මම මරනවා කියනවා. මරනවාමයි. බාහිරව කියලා කියන පිරිතෙන් නෙමෙයි. බල සම්පන්න කියන්නේ. පොඩි මිස්සකින් සුබදියාය මිච්ච කෙනෙක්. අනිවාර්යෙන් මරනවා. ඉතින් ඒ නිසා අනුන්ගේ දේවල් වලට රජුන්ට අයිති කියලා කලින් රජවරු තැන්පත් කරපු දේවල් කියලා ගන්න යෑම නුවණැති සත්පුරුෂයන් විසින් ප්‍රශංසා කරන දෙයක් නෙවෙයි බලය. ඒ විදිහට යම් රජෙක් හොරකම් කළා රාජ්‍ය පැහැර අරගෙන ඉසුරුමත් බව බලය කර බලය
විදිහට පවත්නවා නම් ඒක නුවණැත්තන් විසින් ප්‍රශංසා කරන බලයක්ද නිඳා කරන එක. නිඳා කරන. නේද? ඒ බලයෙන් ප්‍රශංසා කරන්නේ නේ. සමහරක් උපතින්ම ධනවත් බල සම්පන්නයි. ඉසුරුම ගෙවල් දොරවල් මිල මුදල් යාන වාහන භවභෝග සැප සම්පත් රන්දදී කෙත්වල තුල ඥාති සම්පත් ඒකේ කිසි අඩුවක් නැහැ. ඒ සසරේ නිතර නිතර දන් දීලා නිතර නිතර සිල් රැකපුවායි ඥානසංස. නේද? උපතින්ම කර්මාරූපව ඉසුරුමත් භව බලය කරගෙන එන්නේ. එතකොට එයාට සමාජ සම්මුතිය කාගවත් දේවල් හොරකම් කරන්න ඕනේ නෑ. නේද? එහෙනම් බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝකයේ රජවරු බලයක් විදියට පවත්වන්නේ තමන්ගේ ඉසුරුමත් භව. ධන දාන්න භව භෝග සැප සම්පත් මෙන්න මේක තමයි කියන බලය කරගෙන ඉන්නේ. අසවල් රාජ්‍ය හරිය ධනවත් කියනවනේ. ඔන්න ඊළඟට බලය තියෙන තැන. ඊට පස්සේ තව මේ ලෝකේ ඥානවන්ත අඥාන උදවි කියලා ඉන්නවනේ. නේද? ඒ අඥානයෝ කියලා කියන්නේ අකුසල් දන්නේ. අකුසල ආදීනව දන්නේ. නිසා අකුසල් කරනවා. කුසල් දන්නේ, කුසල ආනිසංස දන්නේ. ඒ නිසා මොකද කුසල් කරන්නේ මේ විදියට පින්පව් හොඳ නරක යහපත අයහපත කළ යුතු දේ නොකළ යුතු දේ ඇසළු කළ යුතු කෙනා නොකළ යුතු කෙනා සුගති දුගති කර්මඵල සංසාර ගමන හේතුඵල ධර්මයේ නිදහස් වීම චතුරාර්ය සත්‍ය ධර්මයේ විසඳුම නිවනයි කියලා දන්නේ නැහැ. එහෙම ඉන්නවනේ. බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ පිරිස කොයි වගේද? මහ පොළොව වගේ. මහ පොළොව කියලා කියන්නේ විශාල පස් ප්‍රමාණයක්නේ. ඒ වගේ කියනවා. ඒ බඳු අඥාන උදවිය මහ පොළොව වගේ මේ ලෝකේ ඉන්නවා. පරලෝකෙත් ඉන්නවා. පේන ලෝකෙත් නොපෙනෙන ලෝකෙත් ඉන්නවා. එතකොට ඒ අඥාන උදවිය තමන්ගේ ජීවිතේ බලයක් විදියට පාවිච්චි කරන්නේ මොකද්ද? උදාස් වීම. ඉක්මනට කේන්ති ඇති කරගන්න ගතියක් තියෙනවනේ. දැන් අඥානව අන්ත අයත් එක නුවණැති සමාධියෙන් යුතු ප්‍රඥාවන්ත කතාවක් දස කතාවක් කරන්න පුළුවන්ද? බෑනේ. උදාහරණයක් ගමු. මස් මාංශ ප්‍රශ්නේ. කර්මඵල විස්තරය හට ගන්න නැති වෙන තමන් බේරෙන කුසල් වැඩෙන සංවර යුතු නොකල යුතු මසත් නොකෑ යුතු මසත් කෑ යුතු මසත් දේශනා කරලා තියෙනවනේ. එතකොට ඒක තමයි කර්මඵල අවබෝධ කළ කර්මයෙන් නිදහස් වෙච්ච තුන් ලෝකෙටම අග්‍ර වූ සුගතයන් වහන්සේ ධර්මරාජයන්න් වහන්සේ දේශනා කරපු ධර්මය තුල තියෙන්නේ. එතකොට ඒ ධර්මයත් අහලා සමහරක් කියනවානේ නෑ අපි නිසානේ මරන්නේ සත්තු ඒ නිසා පව්. ඒ නිසා කිසිම සතෙක්ගේ මස් මාංශ හොඳ කන්න හොඳ නෑ. කියලා අඥාන උදවියට මේ සත්‍ය වූ ධර්මයේ කතා බහ කරනකොට එයා කැමතිද ඒක අහන්න? දෘෂ්ටියක් හදාගෙන මේකට මේ ගිහි පැවිදි ભેදයක් නෑ. වර්තමානයේ හරියට මේක තියෙනවා. කාලයක් න හරියට තිබ්බා. එළවලු බතුයි. මොකද බුදුරජාණන් වහන්සේ මස් මාස නොකෑමකුත් දේශනා කරලා තියෙනවා. කෑමකුත් මොකද දෙපැත්තක් තියෙනවානේ. එතකොට කන්නිපා කිව්වේ පෞරස් වෙන වැඩ පිළිවෙලට ගිහිල්ලා කණ්ඩ වලදන්න කිව්වේ පෞරස් වෙන්නේ නැති වැඩ පිළිවෙලට ගිහිල්ලා සිහිනුවණින් මෛත්‍රී කරුණාවෙන් සිල්ලත් පිරිසක් බවට පත් වෙලා. දෙපැත්තක් තියෙනවානේ. එතකොට මේ ගැන දන්නවද අඥාන නුවණ නැති මෝඩ අය? නෑ. එයා මොකද වෙන්නේ? එයා තමන්ම අයෝනිසෝ මනසිකාරයෙන් පාප මිත්‍ර ඇසුරේ අසත් ධර්මයේ අහලා තමන්ටම ඒ සමහර තමන් ගරු කරන කෙනාගේ අදහසක් ඉල්ලගෙන ඉන්නවා. ඒක හොල්ලන්න කැමති නෑ. උදාහරණයක් ගත්තොත් නිගණ්ඨනාථ පුත්ත ගමු. නේ? එයාගේ ගෝලයා කවුද? පිරිසක් හිටියන්නේ. ඔව්. එතකොට ඒ ඔක්කොම දළුවේ කාගේ අදහසද? නිගණ්ඨනාථ පුත්තගෙන. නේද? ඉහෙඳයන්ට ඉහෙඳෝ අසූචි වලට අසූචි ගානට වගේ. ඒ අයටත් එක පුළුවන්. එයා සම්මාදිට්ඨියෙන් හරි මිත්‍යා දෘෂ්ටිකයිද? මිත්‍යා දෘෂ්ටි. ඥානවන්තයිද අඥානයි? අඥාන උදවිනේ. ඒ ඇත්ත එක පුළුවන්ද සම්මාදිට්ඨියට ඥානවන්ත වූ නිවනට පමුණ සුගති සැප සලසන මුනිවරුන්ගේ ධර්මයේ කතා කරන්න පුළුවන්ද? බෑ. බෑ නම් මොකද වෙන්නේ යාලා? මේ ධර්මයේ කතා කරනකොට ඉක්මනට කිපින්න ගන්නවා. කේන්ති ඇති කර ගන්නවා. නේද? ඔව්. කේන්ති ඇති කර ගන්නවා. අන්න එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ඒ බඳු අඥාන මහ පොළොව වගේ පිරිසක් මේ ලෝකේ අඥානයෝ තමන්ගේ ජීවිතේට බලය කරගෙන ඉන්නේ මොකද්ද? උදහස් වීම.
ඒ කියන්නේ ඉක්මනට කේන්ති ඇති කරගන්න ස්වභාවය තමයි කියනවා බලය විදිහට ජීවිතේ පවත්වන්නේ. එතකොට අඥාන උදවිය ගිහි වේවා පැවිදි වේවා අඥාන උදවියගේ ජීවිතයේ බලය විදිහට පවත්වන්නේ ලා මොකද්ද? උදහස් වීම, කේන්ති ඉක්මනට කේන්ති ඇති කර ගැනීම, තරහ ඇති කර ගැනීම. එහෙනම් ඉක්මනට තරහ එනවා නම් කේන්ති එනවා නම් එයාගේ ජීවිතය තුළ වැඩ කරන්නේ ඉක්මනට යෝනිසෝ මනසිකාරයද අයෝනිසෝ මනසිකාරයද? අයෝනිසෝ මනසිකාරය. නුවණ දෙතන වැඩ කරන්නේ මේ මිත්‍යා දෘෂ්ටික මේ කියන්නේ ඥානවන්තකමද අඥානකමද? අඥානවන්තකමනේ. එහෙමනම් මිත්‍යා දෘෂ්ටියද සම්මාදිට්ඨියද? මිත්‍යා දෘෂ්ටිය. එදා ප්‍රමාදිද අප්‍රමාදිද? සීනුවන තියෙන කෙනෙක්ද සීන මොට්ට සති කෙනෙක්ද? එහෙමනම් හිතලා බලන්න. ඒකට ගිහි පැවිදි ભેදයක් නැහැ. එහෙනම් මේ ලෝකේ අපි අසුරු කරන අය ඉක්මනට කේන්ති ඇති කරගන්න තරහ ඇති කරගන්න ස්වභාවය යුතු දුවක් නැත්තම් පුතෙක් නැත්තම් අයියා කෙනෙක් නැත්තම් අක්කා කෙනෙක් නැත්තම් නංගි කෙනෙක් නැත්තම් මල්ලි කෙනෙක් නැත්තම් තාත්තා අම්මා නැන්දා මාමා කිරියම්මා කිරියත්තා ජාති කුල මල ආගම් ભેදයකින් තරහ තිරන් ભેදයකින් තොරව කෙනෙකුට උදහස් වීම බලයක උදහස් නිතර උදහස් වීම තරහ යන කේන්ති ගතියෙන් නම් ස්වභාවයෙන් යුක්ත නම් ඒ ඔක්කොම ඥානවන්තයද අඥානයද? අඥාන ඉක්මනටම අයෝනිසෝ මනසිකාරයට වැටිලා නූපන් රාගී දේශේ උපදින උපන් දේශේ වැඩිලා යනවා. එතකොට එයා බලයේ විදිහට එයාගේ ජීවිතේ වැඩ කරන්නේ මොකද්ද? උදහස් වීම, කේන්ති ඇති කර ගැනීම. ඉක්මනටම හිතේ යමනාපේ. එතකොට ඉක්මනට උදහස් වීමක් ඇති වෙනවා නම් කේන්ති ඇති වෙන ස්වභාවයක් ඇති වෙනවා නම් ඒ අය නෝනත්තන්ගේ ලෝකෙන් එයාලා මොන ගණේටද වැඩි ඥානවන්ත ගණේටද අඥාන අපිට ඒ ස්වභාවය නැද්ද? දැන් ගෙදරක් ගත්තොත් ගොඩාක් මෙහෙනම් කේන්ති යන්නේ කාටද? තාත්තටද අම්මටද? අම්මට නේද? එහෙනම් ඒ ගණෙන් එතකොට ඥානවන්ත කෙනා කවුද? තාත්තා. අඥාන කෙනා කවුද? අම්මා. හැබැයි හැමතැනම මේ න්‍යාය නෑ නේද? සමහර ගෙවල් කලාතුරකින් තියෙනවා ගොඩාක් කේන්ති යන්නේ තාත්තට. අම්මා ධර්මයේ ඇසෙන කෙනෙක්. එතකොට අම්මට එතන ආයතනයක් ගත්තත් එහෙමයි. නේද? ඉතින් ඒ නිසා ධර්මානුකූලව ගත්තොත් මේ ද්වේෂේ බලය, ක්‍රෝධේ බලය කරගෙන ඉන්න ඉස්රේ. නේද? එතන පිරිමියාට වැඩි බරක් තියෙනවා. උදහස් වෙන්න ස්වභාවය වැඩි. හැබැයි ධර්මයේ හැසිරෙන අය මේක තේරුම් අරගෙන අනිවාර්යයෙන්ම ද්වේෂේ, ක්‍රෝධේ, තරහ, අමනාප, වෛර මේ වගේ ආදීනව පව් අකුසල් මෙලෝ පරලෝ තියුණු කටුගාමිරි අපසන්න දුක් විඳින සිද්ධ වෙනවා කියන කාරණේ තේරුම් අරගෙන යලා මෙත් සිතමයි වඩන්න ඕනේ. එහෙනම් අඥාන උදවිය මෙලොව වේවා පරලොව පේන නොපෙන අයත් බලය විදිහට පවත්වන්නේ යාළගේ ජීවිතේ මොකද්ද? උදහස් වීම, තරහ ඇති කර ගැනීම, කේන්ති ඇති කර ගැනීම, අමනාපය ඇති කර ගැනීම. ඊළඟ පිරිස නුවණැත්තු කියලා පිරිසක් ඉන්නවා. අඥාන උදවිය නම් ඊළඟ ඉන්නේ කවුද? නුවණැති අයනේ. නුවණැති අය. නුවණැත්තු මොකද්ද? බලය කර ඉන්නේ. ඔව් නුවණැත්තන්ගේ බලය මෙන්න මේකයි කියනවා. යහපත අයහපත තේරුම් ගැනීමේ හැකියාව යුක්තයි. උන්න බලය. හොඳ නරක තේරුම් ගැනීමේ හැකියාව යුක්තයි. තේරෙනවනේ? කළ යුතු දේ නොකළ යුතු දේ තේරුම් ගැනීමේ ස්වභාවය යුක්තයි. ඊට පස්සේ අසුරු කළ යුතු කෙනා නොකළ යුතු කෙනා තේරුම් ගැනීම ස්වභාවය යුක්තයි. සේවනයේ කළ යුතු දේ නොකළ යුතු දේ තේරුම් ගැනීම ස්වභාවයෙන් යුක්තයි. ඒක බලය. ඒක ඊළඟට පින්පව් සුගති දුගති යහපත අයහපත ඊට පස්සේ කර්මඵල හේතුඵල ධර්මයේ ඊට පස්සේ සංසාර ගමන චතුරාර්ය සත්‍ය ධර්මයේ විසඳුම නිවන ගැන නුවණින් විමසලා තේරුම් ගන්නට දක්ෂයි. තේරෙනව නේද? ආන්නේ නුවණැත්තන්ගේ බලය විදිහට තියෙන මොකද්ද? හොඳ නරක යහපත අයහපත පින්පව් කුසල අකුසල් කළ යුතු දේ නොකළ යුතු දේ තේරුම් ගැනීමේ හැකියාවෙන් යුක්ත බව තමයි නුවණැත්තන්ගේ බලය. දැන් බලන්න එහෙමනම් අපිට තියෙන මොන බලයද කියලා. එතෙන් අපිට වැදගත් වෙන්නේ. දැන් මේ කතා බහ කරනකොට මේ පිරිස්ට ඔක්කොටම මේ ධර්මය ඇහෙනවනේ. එතකොට අඩුපාඩු තියෙනවා නම් තියෙනවමනේ. අපි හදා ගන්න ඕනේ. නේද? දැන් කාට හරි මේකදී ස්වාමීන් වහන්සේ අම්මලාගේ පැත්තට කාන්තාවගේ පැත්තට පොඩ්ඩක් වචන කියවෙන වැඩි වගේ ස්වාමීන් වහන්සේ පිරිමි කෙනෙක්නේ.
කියලා හිතන්න පුළුවන්. ඒක එතකොට එතකොට අඥානකමට ගොඩට වැඩි ඥානවන්තකම. දැන් මේ කාගේ ධර්මයේද බුදුරජාණන් වහන්සේගේ ධර්මයනේ. නේද? දැන් ඉදා අපි ස්වාමිවත් දේශනාව කළා. අංගුත්තර නිකායේ 3 උග්ඝා සූත්‍රයේ ගෙදරට වැඩියට පස්සේ කියා දුන්නනේ. නේද? පතිකුලයට යන දියණියට ගියහා යනහා ගිය දියණිය ස්වාමියා ළඟට ගියාට පස්සේ ස්වාමියා වෙනුවෙන් කළ යුතු පින්කම් පහක්නේ. එයින් රැස් වෙන පිණි මරණින් මත්තේ නිම්මාන රති දෙවියන් අතර උපදිනවා. එතකොට ඒක බුදුරජාන් වහන්සේ දේශනා කළේ නේද? එතකොට මේ දේශනාවේ කෙලින්ම තියෙන්නේ පතිකුලයට යනහා ගිය ස්ත්‍රීන්ට බිරින්දෑවරුන්ට කරපු දේශනාවනේ. එතකොට මේ දේශනාව ඉස්පිල්ලා පාපිල්ලක්වත් කොහෙවත් තියෙනවද පිරිමින්ට? නෑනේ. ඒකේ පිරිමින්ට පුරුදු කරන්න දෙයක් තියෙනවද? නෑ. එතකොට කවුරු හරි මේම කියනවා මේ පිරිමින්ට අද බණක් කිව්වේ නෑනේ. එතකොට පිරිමින්ට බණක් කියන්නේ ඒක කොහෙවත් තිබ්බද? කාන්තාව ගැන විතරනේ. එතකොට කාන්තාව ගැන එහෙනම් පිරිමින්ටත් එතෙන්ට අදාළ නම් බුදුරජාණන් වහන්සේ එතෙන්ට ඒ කාරණේට ඒක සම්බන්ධ කරනවානේ. නේ? පිරිමින්ට නෙමෙයි දේශනාව කාන්තාවන්ට. එතකොට මේ කාරණේට ගැටිච්ච සමහර කාන්තාවන් බිරින්දෑවරුන් ස්වාමීන් වහන්සේ කාන්තාවන්ට විතරක් බණ කිව්වා. පිරිමින්ට කිව්වේ නෑ. පිරිමින්ට සප්තබාරයා වගේ එහෙම දේශනා ඉස්මතු වෙලා නෑ. නැත්තම් අපි එහෙම කියනවනේ පොදුවේ කෙලෙස් ස්වභාවයක් තියෙනවා. නේද? කවුරු සුද්ධ කරන්න ඕනේ නෑනේ. නේද? ඒ නිසා නෝනැත්තන් විදියට තමයි අපි මේක තේරුම් ගන්න ඕනේ. ඒක තමයි යගේ බලය. අඥාන උදවියගේ මොකක්ද එහෙනම් ඒ? අර දැන් ගැටිලද බලයක් විදියට එතන තියෙන ගැටීම් අඥානකමනේ. අඥානකම. එතකොට එතන එයා බලය උදාසීම නේද තියෙන්නේ. එතකොට එයා වැඩ කරලා තියෙන අඥානකම. එතකොට එයාට බලයක් විදියට ඥානවන්ත කෙනෙකුගේ බලය නෙමෙයිනේ තියෙන්නේ. අඥානවන්ත කෙනෙකුගේ බලය. ඒ මොකද්ද? අයෝනිසෝ මානසිකාරයට ඇදලා අර කාර්යනෙට ගැටිලා. අමනාපය තරහ උදාසීමක් ඇති කළා. එතකොට ඉක්මනට නොනැතිකමටද මේ දේ මිනිසුන්ට වැටෙන්න පුළුවන් ඉඩ කඩ වැඩි අඥානකමට. ඒක තීරුම් ගන්න. මොකද බිත්තරයක් ආස්සේ අවිද්‍යාවපච්චය සංඛාරා කියලා වැඩ පිළිවෙල තුල තමයි ඉපදුනේ. අවිද්‍යාවෙන් වැසී ගිය, තණ්හාවෙන් බැඳී ගිය. සසර ගමනක් තියෙන්නේ. එතකොට ඇහැට රූපයක්, කනට ශබ්දයක්, නාසයට ගඳ සුවඳ, දිවට රසයක්, කයට පහසක්, මනසේ අරමුණක් ඇති වුණාට පස්සේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස අරමුණු ගැන හිතන්නේ මේ සංසාරගත සත්‍යයා අර බිත්තර අස්සේ ඉන්න සතෙක් එළියට ඇවිල්ලා නැහැ. එයා ලෝකය ගැන හිතන්නේ කොහොමද? දැක්ක දෙයක් විදිහටද? නොදැක්ක දෙයක් විදිහට. අන්න ඒ වගේ සංසාර ගැන සත්‍යයා ඇතුලේ ඉන්නේ සසර යන්නේ අවිද්‍යාවෙන් ආර්ය සත්‍ය අවබෝධ නොකළ කෙනෙක් විදිහට තණ්හාවෙන් බැඳිලා නিত্য සුඛ ආත්ම සුභ කියන සංඥා විපල්යාසයෙන් තමයි එයාට රූප පේන්නේ. එතකොට නුවණ උපද්දවා ගන්න දෙයකට වැඩි අඥානකමටද. ශබ්ද ඇහෙන්නේ. ගන්ධ සුවඳ රස පහස අරමුණු සේවනය කරන්නේ අර නিত্য සුඛ ආත්ම සුභ කියන අඥානකමේ තුල ඉඳලා. නේද? එතකොට මේ රටාව තුල විශාල මේ අනතුරක් තියෙනවා. ඒක නේ මොහොතේ මැරුණොත් බුදුරයන් වහන්සේ වදාළ ඉබදු කෙනාට ගති දෙකයි. එක්ක නිරේ, එක්ක තිරිසන් ලෝකේ. මොකද ධර්මයට සම්බන්ධ නොවන තාක් කෙනෙකුට ඉන්න පුළුවන් පැත්ත වැටිලා. නේද? කල්යාණ මිත්‍රයසුරේ ධර්මයේ ධර්මය කියන්නේ තමන්ගේ ජීවිතේ කරන කියන හිතන දේවල් වල පින්පව් විග්‍රහයනේ. මේකේ නිදහස් වීමනේ. ඒ වගේ බරපතලකම සුගති දුගති කර්මඵල තේරුම් ගත්ත දවසට තමයි කීන්දාඩිය නෙවෙයි ලොකු දාඩියක් දාන්නේ. එදාකොට තමයි බුදුරජාන් වහන්සේ වදාළේ එයාට එන කියන්න ඕනේ. ඇඳිවත හිසගෙන ගත් උපමාවෙන් අකුසලයෙන් වළකින්න කුසල් උපදවා ගන්න, පින් කරගන්න, නිවන් මඟ වඩන්න උවමනා කරන මානසික වීරිය, හයිය, හතිය උපදිනවා. නැත්තම් බිත්තර කටු අස්සේ නම් ඉන්නේ. එයාගේ ජීවිතය තුළ වැඩ කරන ඥානවන්තකමද අඥාන ප්‍රමාදිද අප්‍රමාදිද ප්‍රමාදිනේ. අන්න එයාගේ ජීවිතේ තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ එයා රැස් කරගන්න පිනක් කුසල නැහැ. එයා සෝහමි දාපු මලකඳ. මලකඳේ සජීවී බවක් තියෙනවද? කියන කරන හිතන දේවල් තියෙනවද? අන්න ඒ වගේ කියනවා ජීවිතේ මෙලොව පරලොව අකුසල් හඳුනාගෙන අකුසලින් වළකින්න කටයුතු කරන්නේ නැත්තම්
කුසල් හඳුනාගෙන කුසල් ආනිසංස කුසල් වඩන්නේ නැත්තම් නේද? එයාගේ ජීවිතේ හරියට ඒකට ජාති කුල මලාගම් ભેද ස්ත්‍රී පුරුෂ ભેද නෑ. එයා සෝහුනිදාපු මලකඳක්. දැන් බලන්න අපි සෝහුනිදාපු මලකඳක්ද කියලා. ජීවිතේ తాවකාලිකයි. දැන් ඉන්න කෙනා ඊළඟ මොහොතේ මැරෙන්න පුළුවන්. උපන් කෙනා මරණයටපත් වෙනවා කියන කාරණේ කිසි විශේෂත්වයක් නෑ. ප්‍රශ්නේ තියෙන්නේ ආයමත් උපදින්න තැන් දෙකයි තියෙන්නේ. ඒක සුගති දුගති. සුගති උපදින්නේ කල්යාණ මිත්‍ර ඇසුරේ අප්‍රමාදීව පින් කරලා කරගන්න කෙනා. දුගති උපදින්නේ පාප මිත්‍ර ඇසුරේ ප්‍රමාදීව පස්පව දසකුසල් කරපු කෙනා. මේ රටාවට මේ ලෝකයේ දෙව් මිනිසුන් අයිති. නේද? තව පිරිසක් ඉන්නවා මේ දෙකම තේරුම් අරගෙන ප්‍රමාදව දුකින් නිදහස් වෙන්න මඟ වඩන. කලුත් නොවන සුදුත් නොවන කර්ම රැස් කරනවා. නේද? ඉතින් ඒ නිසා මේ අපි මේ කර්මඵල සංසාරේ ඉපදෙමින් මැරෙමින් යන මේ ජාති ජරා ව්‍යාධි මරණ දුකටපත් වෙලා විශාල අනතුරකටපත් වෙච්ච අසරණ වෙච්ච පිරිසක් කියලා තේරුම් ගන්නට දක්ෂ වෙන්න ඕනේ. නැත්නම් මේ පොඩි දැනුගත්කම් වලින් මිල මුදල් වලින් යාන වාහනයකින් ගෙවල් දොරවල් වලින් මේ පොඩි දේවල් වලින් උදම් අනාගෙන ඉන්නවනේ. මත් වෙලා ඉන්නවනේ. හැබැයි යථාර්ථය තුල ඒවා මේ පුංචි දේවල්. එහෙමනම් නුවණැත්තු බලය කරගෙන ඉන්නේ මොකද්ද? යහපත අයහපත හොඳ නරක පින්පව් කුසල අකුසල් කළ යුතු දේ නොකළ යුතු දේ සුගති දුගති කර්මඵල හේතුඵල ධර්මයේ චතුරාර්ය සත්‍ය විසඳුම කියන මේ යහපත අයහපත තීරුම් ගැනීමේ හැකියාවෙන් යුක්ත බව. ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරයේ ප්‍රඥාව තමයි කියන බලය කරගෙන ඉන්නේ. තේරුණානේ? ඊළඟට බහුශ්‍රුතයෝ නෝනින් විමසා බැලීම බලය කොට ඇත්තේ. එහෙනම් ඊළඟ ලෝකෙ මේ පිරිසක් ඉන්නවා බහුශ්‍රුත අය කියලා. ඔව් බොහෝ දැනුගත් ඇසූ පිළිතුන් ඇති බව. එහෙන් පිරිසක් ඉන්නවනේ. එතකොට ඒ අය බහුශ්‍රුතයෝ බලය විදිහට බොහෝ දැනුගත්කම් තියෙන අය බලය විදිහට පාවිච්චි කරන්නේ යාළගේ ජීවිතේ බලයක් විදිහට තියෙන මොකද නුවණින් විමසා බැලීම. යෝනිසෝ මනසිකාරය කියන්නේ. ඔව් නුවණින් විමසා බැලීම බලය කරගෙන තමයි කියන බහුශ්‍රුත අය මේ ලෝකේ බලය පවත්න්නේ. එහෙනම් බහුශ්‍රුත අයගේ බලය වෙන්නේ මොකද්ද? නුවණින් විමසා බැලීම. නේද? එතකොට බහුශ්‍රුත වෙන්නේ අපි ධර්මානුකූලව ගත්තොත් ඇත්ත ඒකනේ. අකුසල් මොනවද? අකුසල් මුල්. අකුසල ආදීන හොඳට දැනම ඉගෙනගෙන ඉන්නේ. කුසල මුල් ආනිසංස හොඳට දැන ඉගෙනගෙන ඉන්නේ. ඒකනේ බහුශ්‍රුත බව. නේද? මේ විදිහට පින්පව් යහපත අයහපත අර විදිහටම හොඳ නරක කළ යුතු දේ නොකළ යුතු දේ ඇසුරු කළ යුතු කෙනා නොකළ යුතු කෙනා පරලොව සුගති දුගති කර්මඵල ඊට පස්සේ හේතුඵල ධර්මයේ සංසාර ගමන ඊට පස්සේ චතුරාර්ය සත්‍ය ධර්මයේ විසඳුම නිවන ගැන දේශනා කරපු ධර්මයේ ස්වාකාත සම්දිත්තික අකාලික එහිපස්සික ඕපනායික පච්චත්ත වේදිතබ්බ කියන ගුණ 6කින් උත් ශ්‍රී සද්ධර්මයේ නුවණ හොඳට අහලා මතක යන සුතා දතා අහලා ධාරණය කරන වචනේ පුරුදු කරලා මනස නෝනින් විමසලා තේරුම් ගන්නත් මෙන්න මේ බහුශ්‍රුත අය ලෝකේ නුවණැත්තෝ බහුශ්‍රුත අය බලයක් විදිහට පාවිච්චි කරන්නේ ඒ අයගේ ජීවිතේ බලයේ විදිහට වැඩ කරන්නේ මොකද්ද නුවණින් විමසීම. එහෙනම් බහුශ්‍රුත අයගේ තියෙන බලය මොකද්ද? විමසීම. එතකොට දැනුත් තියෙනව නේද බහුශ්‍රුත මේක ගුණයක්. මේ කියන්නේ දැනුගත්කම් නෙමෙයි. දැනුගත්කම් වර්තමානයේ තියෙනවනේ ධර්මයේ උනත් ඒවා මේ කාම මිශ්‍රිතයිනේ. මුදල් රස්සාව ඉලක්ක වෙලා නැතිනේ. නේද? එහෙම වෙලා තියෙනවනේ. ඒව දැනුගත්කම්. ඒක බහුශ්‍රුත බව. මේ බහුශ්‍රුත බව කියලා කියන්නේ ගුණයක්. දැනුගත්කම් වලට ගරු කරන්නේ නේද? නෑ. දැනුගත්කම් වලට ගරු කරන්නේ නුවණැති සමාජයේ. පිළිගන්නවා. හැබැයි ඒක ගුණයක් නෙවෙන නිසා ගරු කිරීම නෑ. ගරු කරන්නේ දැනුගත්කම් වලටද ලෝකේ නුවණැත්ත ගුණ ධර්ම වලටද? ඒක මතක තියාගන්න ඕනේ. ඒ කියන්නේ ඒ ගැන ගැටෙන්න නෙමෙයි, දෙයක් නෙමෙයි. එහෙනම් බහුශ්‍රුත අයගේ බලය වෙන්නේ මොකද්ද? නුවණින් විමසීම. ඊළඟට බුදුරජාණන් වහන්සේ බලා ඊළඟට මේ ලෝකේ තියෙන බල ශ්‍රමණ බ්‍රාහ්මවරු මොන ශ්‍රමණයන් වහන්සේලා. ශ්‍රමණයන් ඔන්න වචනේ ශ්‍රේෂ්ඨ පිරිස
තේනනේ ශ්‍රමණයන් වහන්සේලා තමන්ගේ ජීවිතේ බලයේ විදිහට පාවිච්චි කරන්නේ ඉවසීම කන්ති පරමං තපෝතිතිකා නිබ්බානම් පරමං වදන සාන්තෝ නිවන සාක්ෂාත් කර ගැනීමේ වැඩපිළිවෙලට යාමේදී ශ්‍රමණයන් වහන්සේලාගේ චූලාසපුර මහාසපුර මජ්ක්‍ධිම නිකායේ දෙන ශ්‍රමණ සංඥා ශ්‍රමණ යන් විදිහට රාගයේ ප්‍රහාණයටදී අසුබේ වැඩි යුතුයි දේශ ප්‍රාණ මෛත්‍රී වැඩි යුතුයි ඊට පස්සේ මොහයට අනිච්ච සංඥා වැඩි යුතුයි ඊට පස්සේ අරතියට මෙහෙම තියෙනවානේ උපේක්ෂාවට ගැටීමට උපේක්ෂා වැඩි යුතුයි ඊර්ෂ්‍යාවට මුදිතා වැඩි යුතුයි මේ විදිහට ශ්‍රමණ යන් විසින් පුරුදු කළ යුතු මේ කියන්නේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම නේද ශ්‍රද්ධාව, කල්යාණ මිත්‍ර ඇසුර, සද්ධර්ම ශ්‍රවණය, නුවණ විමසීම, දස කතාවෙන් අනුග්‍රහ ලැබීම, දියුණු කළ යුතු ශ්‍රද්ධා, හිරිය, තප්පිරිය, පඤ්ඤා, ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, පඤ්ඤාදී මේවා ශ්‍රමණ යන් බවට පත් කරන ශ්‍රමණ බව උපද්දන ධර්ම. ඉතින් මේ පුරුදු කරන්නට කියනවා. ඒ කියන්නේ කය වචන සීල සමාධි ප්‍රඥා. එතකොට තමයි යන්නේ ඒ බඳු අයගේ අකුසල් ප්‍රහාණය කළා කුසල් උපදවා ගන්නට තියෙන්නේ කලබල වෙලා දිවසීමෙන්ද. ආන්නේ බඳු අයගේ ඒ ශ්‍රමණයන් වහන්සේලා අකුසල් ප්‍රහාණය කළා කුසල් උපදවා ගන්නට බලය විදියට පාවිච්චි කරන ඉවසීම. ඉවසීම සමත වශයෙන් දියුණු කරන්න ඇති කරගන්න අවස්ථාවක් තියෙනවා. දැන් උපේක්ඛා භාවනාව තියෙන බ්‍රහ්ම විහාරවල මොකද්ද? කර්මයේ සීගන කම්මස්සක තමන් කරන කියන දේවල් තමන්ට කර්මයේ දායද කරගෙන ඉන්නේ. අනුනුත් කරන කියන දේවල් පින්නට හෝ පවට යටත්ව කර්මානුරූප කර්මයේ දායද කරගෙන ඉන්නේ කියලා දෙපැත්තෙන්ම හිතන්න කියනවා. නේද? එතකොට හිතේ අපිට හිතමු කෙනෙක් බැන්නා. ඒක යාට තියෙයි. කියලා හිතනවා. එයා මං කරන්නේ මටනේ. ඒකට හිතේ ඉවසීමද ඇති වෙන්නේ කලබලෙද? ඉවසීම. නේද? ඒකට ඉවසීම ඇති වෙනවා. ඕන බ්‍රහ්ම විහාර උපේක්ෂා. එතකොට එයාත් එක්ක තියෙන ගැටෙන්න ඉඩකඩ අඩු වෙනවද වැඩි වෙනවද? නැති වෙනවා. අන්න එතකොට උපේක්ෂා භාවනාවේදී කර්මයේ සිහි කරන්න කියලා කියන්නේ ওই විදිහට ඉවසීම ඇති වෙනවා. ඉවසීම ඇතිවීමත් එක්ක උපේක්ෂා භාවනාව ඉලක්ක වෙලා තින්නේ අර ගැටීම ප්‍රහාණය කරන්න. තේරුණානේ? ඔක සමත. ඔව් අන්න ඇති වෙනවා. හැබැයි යටපත් වෙන ප්‍රහාණය වෙන්නේ මොකෙන්ද? ආරස්සාංගික මාර්ගෙන්. ඒක තමයි අනිත්‍ය ශ්‍රද්ධා, කල්යාණ මිත්‍ර ඇසුර, සද්ධර්ම ශ්‍රවණේ, නුවණ විමසීම, යෝනිසමනසිකාරය. ඊට පස්සේ ධම්මානුධම්ම ප්‍රතිපදාව කියන්නේ කල්යාණ මිත්‍ර ඇසුරේ දස කතාව යන ගුණ ලැබීම, දියුණු කළ යුතු ශ්‍රද්ධාව, සිල්වත් බව, දාන දැනුම, දන් දීම, දෙමව්පියන්ට සැලකීම, ධාර්මික ජීවත් වීම. මේ මමත්වෙන් පිළිගත්ත ස්කන්ධ ධාතු ආයතන ලෝකයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විමසලා මේවා මමත්වෙන් තොර වූ දෙයක්. ඇතිවීම නැතිවීම වර්ම කරගත්ත දෙයක් කියලා ඇති කරගන්නා ලෝකෝත්තර උපේක්ෂාව තමයි පරම දුකි නිදහසින්ට උපකාර වෙන උපේක්ෂාව. ඒ උපේක්ෂාව කර්මයේ සිහි කරලා ඇති කරගන්න උපේක්ෂාව ඊට පස්සේ ධර්මයේ තුල උපේක්ෂාව නිදහසින් උපේක්ෂාව. එහෙනම් ඒ ශ්‍රමණයන් වහන්සේලාගේ බලය වෙන්නේ මොකද්ද? ඉවසීම. ගැහුවට බැන්නට නිന്ദා පාස කරාට ගැටෙන්න යන්නේ නැහැ. කර්මයේ සිහි කරනවා ඊළඟට ඒ දේවල් මුල් කරගෙන ලෝකෝත්තර වශයෙන් සිහිනුවණින් කටයුතු කරන නිසා උන්වහන්සේලාගේ ජීවිතේ බලය විදිහට තියෙන්නේ මොකද්ද? ඉවසීම. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි මේ වනහයි මේ ලෝකේ පවතින 8ක් වූ බලයන්නේ. ඒ කියන්නේ පළවෙනි මොකක්ද එහෙනම් මේ ලෝකේ සිඟිත්තෝ කියලා කොටසක් ඉන්නවා. ඒ අය අතර බලයක් තියෙනවා. ඒ අය පිරිස මේ සිඟිත්තෝ බලයේ විදිහට පාවිච්චි කරන්නේ මොකද්ද? ඇලීම. දෙවෙනි පිරිස තමයි මේ ලෝකේ ඉන්න ස්ත්‍රීන් කියලා පිරිසක්. ඉන්න පේනවනේ. අම්මලා ඉන්නවා, ස්ත්‍රීන් ඉන්නවා. ඒ අය බලය පාවිච්චි කරන්නේ ආයුධයක් විදිහට මොකද්ද? ක්‍රෝධය. සොරු කියලා ලෝකේ පිරිසක් ඉන්නවා. ඒ සොරු බලයක් විදිහට පාවිච්චි කරන්නේ මොකද්ද? ආයුධ. රජවරු කියලා ලෝකේ ඉන්නවා. එතනත් මේ බලය කියන වචනේ තියෙනවා. ඒතර ඒ රජවරුන්ගේ බලය මොකද්ද? යස ඉසිරු ධනවත් භෝග සම්පත්තිය ඇති බව. ඒක තමයි රජවරුන්ගේ බලය. ඊට පස්සේ අඥාන උදවිය ඉන්නවා ලෝකේ. එතකොට මේ අඥාන උදවියගේ බලය වෙන්නේ මොකද්ද? උදාස වීම, තරහ ඇති කර ගැනීම, කේන්ති ඇති කරගෙන අමනාප. ඉන කෙනෙක් හඳුනා ගන්න ලක්ෂණ. ඊට නුවණැත්තු මේ ලෝකේ ඉන්නවා. නේද?
එතකොට මේ නුවණැත්තන්ගේ බලය වෙන්නේ මොකද්ද? යහපත අයහපත තේරුම් ගැනීමේ හැකියාවෙන් යුක්ත බව. ඊට පස්සේ මේ ලෝකේ බහුශ්‍රත උදවිය ඉන්නවා. ඒ බහුශ්‍රත උදවියගේ බලය වෙන්නේ මොකද්ද? නුවණින් විමසීම. ඒ වගේම මේ ලෝකේ ශ්‍රමණයන් වහන්සේලා ඉන්නවා. එතකොට මේ ශ්‍රමණයන් වහන්සේලාගේ ජීවිතේ ප්‍රධාන විදිහට බලයක් විදිහට පවත්න්නේ මොකද්ද? විමසීම. තේරුණානේ? එහෙමනම් අපි තේරුම් ගන්න ඕනේ මේකෙදි මේ කරුණු ටිකක් දැනගෙන දේශනාව අවසන් කරන්න නෙමෙයි තියෙන්නේ. නේද? දේශනාව අවසන් කරන්නේ මේ හැමතැන වැඩ කරන්නේ ප්‍රමාදයටත් වැටෙන්න අකුසල්නේ. බොහෝ තැන්වල අවසානයේ අන්තිම මොහොත නිවැරදි වුණාටනේ දැන් සිඟිත්තෝ ඇඬීම එතකොට අකුසල වැඩ කරනවානේ. නේද? ඉස්ත්‍රි කෝදේ අකුසලයක් වැඩ කරනවානේ. නේද? සොරු ආයුධ අකුසල වැඩ කරනවානේ. රාජවරු ඉසිරුමත් බව කාමී වැඩ කරනවානේ. ඒත් එක්ක පස්පද දසකුස ඉඩ වැඩි. අඥාන උදාසීම කෙලෙස්නේ වැඩ කරන්නේ. නේද? නොනැත්තු යහපත අයහපත පිංකුසල් වැඩෙනවානේ. නේද? එතකොට බහුශ්‍රුතය නුවණින් විමසා පිංකුසල් වැඩෙනවානේ. ඒක ශ්‍රමණ බ්‍රාහ්මණෝ ඉවසීම. එහෙමනම් අපි තේරුම් ගන්න මේ කරුණු තේරුම් අරගෙන අපිත් මේ නුවණැත්තන් විදියට යහපත අයහපත තේරුම් අරගෙන කටයුතු කරලා තමන්ගේ සිතින් කයෙන් වෙන අකුසල් බැහැර කරගන්න බුදුරජාන් වහන්සේ ධර්මයේ දේශනා කළේ. මේ මොකක්ද දැන් මේ දේශනේ? සබ්බ පාපස් අකරණං. පව් කරන්න එපා කියන කාරණෙට තවදුරටත් කරුණු කාරණා දැනගන්න උවමනා කරන ලෝකයේ තියෙන දෙයක් ගැන තමයි මේ ලෝක විදුනේ. ඔව්. කුසලස්සුප සම්පදා කුසල් වඩන්ට උපකාරණ දේශනාව. සචිත්ත පරියෝදපණං රාග දේශ මොහ අකුසල් ආශ්‍රව අනුසය ප්‍රහාණි වෙලා හිත පිරිසිදු වෙන්න උපකාරණ ධර්මයක් නෙවෙයි දේශනා කළේ. ඒ තමයි බුද්ධාන ශාසනය. එහෙනම් මෙතන බුදුරජාන් වහන්සේ ඉන්නවනේ. ඒ ධර්මයේ ශ්‍රාවකයන්ට කළ යුතු දේක තියෙනවා. අපි මේ ධර්මයේ කතා කළා. ඉතින් ඒ නිසා මේ ශ්‍රවණී කරපු උතුම් වූ ශ්‍රී සද්ධර්මය අපිටත් සියලු පවින් මිදිලා සියලු කුසල් පුදවාගෙන සිත පිරිසුදු කරගෙන සාන්ත නිවනටපත් වෙලා ගෞතම බුදුරජාණන් වහන්සේගේ සැබෑම ශ්‍රාවක දරුවන් බවට පත් වෙන්නට උතුම් වූ මේ ශ්‍රවණී කරපු ශ්‍රී සද්ධර්මයේ අපි හැම දිනාට මේ කාන්තින් හේතු වාසනා වේවා. සාදු සාදු